ආයිබෝවන් ආයුෂ බොහෝ වේවා. යෝගාවන යෝග දර්ශනයේ ගැඹුරු තැන් හොයා යන ගවේෂණයේදී අපිට හම්බුණා ඊ타ත්ම සුවිශේෂී චරිතයක්. එහෙම නැත්නම් සුවිශේෂී ගුරුවරයෙක්. සුවිශේෂී මාර්ගෝපදේශකයෙක්. මේ යෝග දර්ශනය නිවැරදිව සමාජගත කරන්නේ කොහොමද කියන ගවේෂණය තුළ මට විවිධ පුද්ගලයන් විවිධ තැන් විවිධ පොත්පත් විවිධ සංස්කෘතීන් විවිධ දේවල් මා ගවේෂණයේ යෙදුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මෙතුමා මට මුණ ගැහුනේ. මම හඳුන්වා දෙන්නම් මෙතුමා කවුද කියලා. මගේ ගවේෂණය තුළ සිරිසාන්ත ද සිල්වා කියන චරිතය මට හම්බෙන්නේ මෙන්න මේ අතරතුර. ඉතින් එතුමත් එක්ක මම සංවාදයක යෙදෙනවා. නිවැරදි වූත් යෝග දර්ශනේ නිවැරදි වූත් යෝග අභ්‍යාසවල නිරත වීම කොහොමද අපේ මේ සාමාන්‍ය ජීවිතයට අපි ආදේශ කරගන්නේ සහ යෝග දර්ශනයේ පතුල හොයාගෙන යන අය සඳහා යෝග දර්ශනයේ ගවේෂණයක යෙදෙන අය සඳහා යෝග දර්ශනයේ ෆිලොසොෆි එක හොයන අය සඳහා කොහොමද මේකට මූලාරම්භයක් අපි කොහෙන්ද අපි පටන් ගන්න කියන කාරණා අපි තාමත්ම ගැඹුරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි සාකච්ඡාව ආරම්භ කරමු. මේ හුදෙක්ම නිකම්ම යෝග වැඩසටහනක් නෙවෙයි. මේක යෝග දර්ශනයේ නිවැරදිම තැන්. නිවැරදිවම අපි කොහොමද යෝග දර්ශනය හදාරන්නේ කියන කාරණා තමයි අපි සාකච්ඡා කරන්නේ. ආයුබෝවන් කියලා පිළිගන්නවා සිරිසන්ත ගුරුතුමාව. මම කැමති ඉස්සෙල්ලාම දැනගන්න සිරිසන්ත ගුරුතුමා ඇයි මේ යෝග දර්ශනයට ඔබතුමා පෙළඹුණේ? අපි එතනින් අපි කතාව පටන් ගමු. හැම දිනකටම ආයුබෝවන් තෙරුවන් සරණයි. මම යෝග දර්ශනයට නැඹුරු වෙන්න ඇත්තටම මම බෞද්ධයෙක්. උපතින් බෞද්ධයෙක්. එතකොට මං කෝවිලකට ගියත් ওই රදන් ටිකක් බලන්න ඒ වගේ දෙයකට ගිහිලා ওই පොල් කෑල්ලක් කන්න ඒකේ දෙන මොන හරි ටිකක් කන්න ගියා මිසක් මේවා ගැන අධ්‍යයනයක් කරන්න එහෙම ගියේ නෑ තරුණ කාලේ. ඉතින් බෞද්ධ දර්ශනයත් එක්ක ඉන්නකොට මම ගමක හැදිච්ච කෙනෙක්. කෙලිම කිව්ව ගොඩේක් කියන එකට මම හරිම කැමතියි. ඒ කියන්නේ ගොඩාක් දේවල් එකතු කරගත්ත කෙනෙක් තමයි ගමේ ඉඳිද්දි මං ඒ කියන්නේ විවිධ ක්ෂේත්‍රවල අපේ ගම එක පැත්තකින් ටෙක්නිකල් කොලෙජ් එකක් වගේ එක පැත්තකින් විශ්වවිද්‍යාලයක් වගේ ඔක්කොම එකතු වෙලා මේ සියලු දේවල් කරනකොට ඒ ගොඩේකට ගොඩාක් දේවල් දැනගෙන දැක ගන්න අවස්ථාව තියෙනවා. ඒක නිසා ගොඩේක් කියන එකට මම ඉතාමත්ම කැමතියි. ඒකට ගමක හැදිච්ච ගොඩේක්. ඉතින් කොළඹට ඇවිල්ලා ඉන්නකොට මගේ බර 102ක් විතර බර ආවා. ඊට පස්සේ මම බෞද්ධ දර්ශනය ටිකක් ඕනකමෙන් හදාරගෙන යනකොට කය පවත්ව ගන්න බැරි කෙනෙකුට මනස ඒකාග්‍ර කරගන්න එක හීනයක් මම දකින විදිහට. එතකොට නිරෝගී කයක් තියෙන කෙනෙකුට තමයි නිරෝගී මනසක් හදාගන්න උපකාර වෙන්නේ. ඒ ටික මම දැක්කට පස්සේ විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා ඒ වෘත්තිය කරනකොට මම ඔක දැකගෙන හිටියා. ඒ වුණාට මට විකල්පයක් තිබ්බේ නැහැ. ඇවිදින්න ගියා ඒව කරා. එහෙම කරනකොට ඒකත් ලොකු විකල්පයක් වුණේ. එහෙම ඉන්නකොට තමයි මගේ යාළුවෙක්ගේ නෝනා කෙනෙක් මෙහෙම යෝග කියන එක කියලා එතකොට තමයි මේ යෝග කියන එකට මම ප්‍රවේශ වුණේ මීට අවුරුදු 8කට විතර කලින්. ඊට පස්සේ ඒක මට මහා නිදානයක් වුණා. නිදානයක් වෙලා ඒ වෙනුවෙන් මගේ කාලේ මම උපරිමයෙන්ම කැප කරලා ඒ වෙනුවෙන් සතත අභ්‍යාස කරමින් දැන් මගේ 102ක් තිබ්බ බර 75කට අඩු කරගත්තා. 75ක් 73ක් අතර තමයි දැන් මගේ බර තියෙන්නේ. එතනම තේරෙනවා ඇති මම ඒ කරපු කැපකිරීම ඒ දර්ශනය වෙනුවෙන්. එතකොට ඒ වගේ ගමනක් ගියා. මට දැන් ඊට පස්සේ මට ඕනකම තිබ්බා මේ යෝග කියන ඒවා ලංකාවේ ඒ එක ගුරුකුල වලින් හදාරන්න. ඉතින් මට එක ගුරුකුල වලට ගිහිල්ලා ඒව හදාරන්නත් වාසනාව හම්බුණා. ඒ ඩිප්ලෝමා සහතික පත්‍ර දෙකක් ලංකාවේ පවතින හදාරලා තියෙනවා. ඒක යෝග තෙරපි පාඨමාලාවක් හදාරලා තියෙනවා. එතකොට මට ශ්‍රේෂ්ඨ ගුරුවරු ලංකාව තුලත් ලංකාවෙන් පිට ඉන්දියාව වගේ ප්‍රදේශවලදීත් හම්බුණා. ඒ විදිහට
ආපු ගමනක් තමයි මේ යෝග ගමන. ඒකත් එක්ක මට හොඳ ඕනකමක් තියෙනවා තව මේ යෝග කියන එක ලංකාවේ හරි ගැඹුරකට යන එක හරි අඩුවක් තියෙනවා. ඒ වෙනුවෙන් ඊට පස්සේ මගේ ශිෂ්‍යෙක් මට යෝගාශ්‍රමයක් හදලා දුන්නා ඔහුගේ. ඉතින් ඒ ආශ්‍රමය තුළ ඔහුට ඒ මට කරපු යුතුයකම වෙනුවෙන් මම ප්‍රතිඋපකාර හැටියට දහසක් නිවැරදි යෝගීන් බිහි කිරීම, යෝග ගුරුවරුන් බිහි කිරීම, ශිෂ්‍යයන් බිහි කිරීම තමයි මගේ මුඛ්‍ය පරමාර්ථය. ඒකත් එක්ක මේ තුළ මම ඉතාමත්ම මම කලින් චිත්‍ර ශිල්පියෙක් හැටියට, වාණිජ්‍ය චිත්‍ර ශිල්පියෙක් හැටියට තමයි කටයුතු කරේ. මම ඉගෙන ගත්තේ කළමනාකරණ විශේෂ උපාධියක් හදාarලා තියෙන්නේ. ඉතින් ඒ මගේ ශේෂ්ත්‍ර විටින් විට එකෙන් එක වෙනස් කරගත්තා. ඒවා මට හරිය ලේසින් අතාරින්න පුරුදු වුණා බෞද්ධයෙක් නිසා. ඉතින් එහෙම යන ගමනේ තමයි මේ යෝග ගැඹුරින් හදාරන්න ඕන කියලා අදිෂ්ඨාන කරගෙන දැනට මට පුළුවන් උපරිමයෙන් හදාරමින් යන්නේ. එහෙම ගමනක් තමයි මේ යෝග දර්ශනේ. මේ තුල මං ඉස්සර හිටපු ඒ ශේෂ්ත්‍ර වලට වැඩි ඉතාමත්ම කායික මානසික සුවයක් අත්දැකලා අත්විඳිමින් අන්‍යයන්ටත් ඒ සුවය අත්විඳීමට අත්දැකීමට උපකාර කිරීම තමයි මගේ මුඛ්‍ය පරමාර්ථය මේ තුළ ඉඳගෙන. ඒ සඳහා දැන් අපි මේ ගමන අපිට ඉතාමත්ම හොඳ මිතුරෝ ටිකක්, ගුරුවරු ටිකක්, යෝග ගුරුවරු ටිකක්, විවිධ ගුරුකුල වලින් ඉගෙනගත්ත අය සුවිශේෂී දක්ෂෝ ටිකක් එකතු වෙලා මේ ගමන දැන් අපි ඉතාමත්ම සතුටින් ඉගෙන ගනිමින් යනවා. මම හිතන්නේ ඉතාමත්ම හොඳ කෙටි සාරාංශගත පැහැදිලි කිරීමක් අපිට ලැබුණා සිරිසඳ මහතාගේ යෝග වලට ප්‍රවේශ වීම පිළිබඳ. ඉතින් ඒකේ ප්‍රායෝගික උදාහරණයක් මගින් පැහැදිලි කළා මේ යෝග දර්ශනය තමාගේ ජීවිතයට කොච්චරක් ප්‍රයෝජනවත් වුණාද කියලා. බර අඩුවීම තුළ ස්ථූලතාවය අඩු වෙනවා කියලා කියන්නේ ලෙඩ රෝග රාශියක්ම අඩු වෙනවා කියන එකට ප්‍රධාන සාධකයක්. ඉතින් මගේ මේ කැමැති අහන්න පළවෙනි ප්‍රශ්නය විදිහට සංවාදයට වාජන කරන රාජ්‍ය විදිහට මම ඉස්සෙල්ලාම කියන්න ඕන කාරණාවක් තියෙනවා. මේක විවුර්තයි. ඕනම කෙනෙකුට, ඕනෑම යෝගී ගුරුවරයෙකුට, ඕනම යෝග දර්ශන හදාන කෙනෙකුට අපිත් එක්ක සංවාදවලට එන්න පුළුවන්. සංවාදවලට විවුර්තයි. ඕනෑම කෙනෙකුට අපිත් එක්ක ඕනෑම සංවාදවලට එන්න විවුර්තයි. ඒක තමයි මේ ගවේෂණය. ඉතින් මාගේ ගවේෂණය තුළ මට හම්බුණු සුවිශේෂතාවයක් කියලා මම කලිනුත් කිව්වා. මේ එතුමාගෙන් අපි අහමු. එතුමාගේ යෝග දර්ශනය තුළ, එතුමා යෝග හැදෑරීම තුළ මොකද්ද මේ යෝගවල මුල් යුගය? ඇත්තටම යෝග බිහිවුනේ කොහෙන්ද? යෝග දර්ශනය මේ ලෝකෙට හඳුන්වලා දුන්නේ කවුද කියන කාරණා අපි එතුමාගෙන් අහලා දැනගමු. තා හොඳ ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ඉතින් මේ ජීවිත කාලේ මදි වෙනවා. ඒ උත්තර හොයපු අයටත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේ ගැඹුරු දාර්ශනික ප්‍රශ්නයක්. එතකොට මේකට අපි යනකොට මොහෙන්ජෝදාරෝ හරප්පා කියන ඒ යුග වලට අපිට අතීතයට ගෙනියන්න පුළුවන්. ඒ කාලේ අපිට ඒ ප්‍රතිමා, ඒ පිළිම, පොළොව ආසෙන් හම්බෙන පුරාවිද්‍යා සාධකවලින් මේ යෝග දර්ශනයට ලොකු උදාහරණ උපමා තිබිලා තියෙනවා. අදටත් ඒවා කෞතුකාගාරවල සුරකිව තියෙන දේවල් තියෙනවා. එතකොට ඒ වගේ ඊ타ත්ම ඈත අතීතයට දිවෙන එකක් තමයි මේ යෝග දර්ශනය කියන එක. ඒ පුරාවිද්‍යා සාධකත් එක්ක බලනකොට. එතකොට මේකේ හටගත්ත මුලක් කියන්න ඇතරම අපහසු මට්ටමක් තිබ්බත් ඒ විද්වතුන් සඳහන් කරනවා අවුරුදු 5000ක් 6000ක් ඈතට දිවෙන අතීතයක් මේ දර්ශනයට තියෙනවා කියලා. අපි ඉස්සරහට ඒක කතා කරමු. ඒක ඊට එහාට අපිට ගෙනියන්න සාක්ෂි සාධක තියෙනවා. එතකොට ඒ දැනට ඒ බහුතරේ පිළිගන්න අතේ තමයි අවුරුදු 5000ක් 6000ක් ඈතට මේක දිවෙනවා කියන එක. එතකොට මේ මොහොජ හරප්පා යුගවල ඒ ක්‍රමානුකූලව හරප්පා ඒ යුග ඒ යුග කියන නමින්ම භාවිතා වෙලා තියෙනවා කියලා සාධක අදට මතුවලා තියෙනවා. එතකොට ඒ ආවෙස්ථානි ආර්යයන් ඒ චීන, ග්‍රීසිය වගේ ඒ රටවල තාමත්ම දාර්ශනිකව පහළ වෙලා තියෙනවා ඒ කාලේ. එහෙම පහළ වෙලා ඊට පස්සේ ඒ ආර්ය ආක්‍රමණයක් සිද්ධ වෙලා තියෙනවා ඒ ජම්බුද්වීපේ නැත්නම් මහා භාරතයේ. එතකොට ඒ ආක්‍රමණයත් එක්ක අවුරුදු 20ක් 30ක් මේ සතවර්ෂ 20ක් 30ක් ඒ සිද්ධ වෙච්ච ඒ දර්ශන පහළවීමට වෙච්ච ඒ සංවර්ධනීය අවස්ථා වඩා වර්ධනය වෙන්න ඒක හේතුවක් වෙලා තියෙනවා. එතකොට ඒ ඇරිස්ටෝටල් වගේ ඒ දාර්ශනිකයන්ගේ ඒ
ඒගොල්ලෝ උපමාවට ගන්න මේක උපකාර වෙලා තියෙනවා. එතකොට එහෙම ආපු ඒ ආර්යයන්ගෙන් ඒ වේද ඒ චතුර්වේද ඍග්වේද යජුර්වේද ශාමන් අතර්වන් කියන ඒ වේද වේදාන්ත ඒවා පහළ වෙලා තියෙනවා. එතකොට ඒ වගේත් එහෙම ඇවිල්ලා ඊට පස්සේ උපනිෂත් යුගය ආරණ්‍යක යුගය ඒ කාලෙදී මේ යෝග කියන වචනේම ඒ විදිහට භාවිතා වෙලා ඒ උපනිෂත් ග්‍රන්ථවල යෝග ගැනම සඳහන් වෙන ඒ ග්‍රන්ථ තියෙනවා. එතකොට ওই විදිහට ආපෝ ඒ යෝග දර්ශනය ඉන්දියාව තුළ නානා ආගම් නානා පුද්ගලයෝ බිහි වෙලා මේ දුක කියන එකෙන් අත්මිදෙන්න ක්‍රමෝපාය හොයාගෙන ගිය කාලයක් තිබ්බා. ඒ ಭಾರತයේ ඒ මහා පුණ්‍යවත් මිනිසු බිහි වෙන ප්‍රදේශයක් තමයි ಭಾರತය කියන්නේ. ඇත්තටම මේ දඹදිව් තලය කියන්නේ අදට ඔය ඉන්දියාව කියලා ගන්න කොටස විතරක් නෙමෙයි. ඒ වටේ තියෙන පාකිස්තාන්, ඇෆ්ගනිස්තාන් වගේ විශාල ප්‍රදේශයක් ඒකරාශී වෙච්ච ප්‍රදේශයක් තමයි මහා ප්‍රඥාන්ගේ ප්‍රදේශයක්. ආධ්‍යාත්මික මුනිවරුන්ගේ ඍෂිවරුන්ගේ යෝගිවරුන්ගේ පුරවරයක් තමයි මේ මහාභාරතය කියන්නේ ඒ කාල. එතකොට ඒවා අදටත් ඒවාට සාක්ෂි සාධක සහිත පුද්ගලයන් ඒ ප්‍රදේශවල මේ ලංකා ධරණිතලේ ජීවත් වෙනවා. එතකොට ওই විදිහට ක්‍රමානුකූලව මේ දුකෙන් නිදහස් වෙන්න මාර්ගය හොයාගෙන යනකොට ඒක අපිට මේ විදිහට විග්‍රහ කරන්න පුළුවන්. හේය හේතු හානෝපාය කියලා මේ ක්‍රම හතරක් තියෙනවා. ඒ ක්‍රම හතරෙන් හේය කියන්නේ දුක. හේය හේතුව කියන්නේ දුකට හේතුව. හාන කියන්නේ දුකෙන් නිදහස් වීම. නිදහස් වෙන මාර්ගය තමයි හානෝපාය. එතකොට අපේ ඒ පාතාංජලි කියන මහා ඍෂිවරයා තමයි මේ යෝග දර්ශනය කියන එක මේ ලෝකෙට සූත්‍රගත කරලා විසිරීලා තිබ්බ දර්ශනය කිසිදු ආගමකට ජාතියකට අයත්ව නොතිබුණ මේ දර්ශනයක් හැටියට ඒ සූත්‍රගත කරන්නේ ඒ පාතාංජලි කියන මහා මුනිවරයා නැත්නම් ඍෂිවරයා. ඔහු කරන්නේ අනුශාසනාව. ඒ සූත්‍ර 195 පටන් ගන්නකොටම අත යෝගානුශාසනම් කියලා ඒ පටන් ගන්නෙල්ලෙම්ම ඒක ඔහුගේ එකක් නෙමෙයි අනුශාසනාවක් මං කරමි කියන ඒ අදහස ඒක ඇතුළෙම තියෙනවා. ඊට පස්සේ එතනින් ගියාට පස්සේ ඒ විදිහට මේ අනන්ත අප්‍රමාණ දුක් විඳ යන සසරෙන් එතර වෙන්න හදාගත්ත මේ දර්ශනය උතුම් දර්ශනය ඊට පස්සේ ඔහු පාද හතරක් යටතේ ඒ සූත්‍ර 195 කැටි කරනවා. සමාධිපාදේ, සාධනපාදේ, විභූතිපාදේ, කෛවල්‍ය පාදේ කියලා ඒ කොටස් හතරකට කැටි කරනවා. මේක තියෙන්නේ සැඳෑ භාෂාවෙන් තියෙන්නේ. ඒ සැඳෑ භාෂාව ඇත්තටම ඊ타ත්ම ගැඹුරට යන කෙනෙකුට ඒ සතත අභ්‍යාස කරන කෙනෙකුට ඒ තුල දැනගෙන දැක ගන්න කෙනෙකුට තමයි මේකේ තියෙන ගැඹුර වටහා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඊ타ත්ම කෙටියෙන් තියෙනවා අපිට දවස් ගාණක් කතා කරන්න තියෙන මේ සසරින්ම එතර වෙන්න තියෙන ක්‍රමෝපායන් ඉතා කෙටියෙන් තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් ජීවිතයේ පරදුවට තියලා කැප වෙන අයට තමයි මේකේ හැබෑ රසය අත්දකින්න තියෙන්නේ. ඉතින් එහෙම එකක් පේන්න නැහැ. දැනට මේ ලෝකේ ප්‍රචලිත වෙලා යන විදියට ගොඩාක් වෙලාට ඒ ආසන කියන කොටස අල්ලගෙන ඒ ආහානෝපාය ඒ කියන්නේ හේය හේතු හානෝපාය කියන්නේ යෝග අෂ්ටාංග මාර්ගය. ඒ යෝගාෂ්ටාංග මාර්ගයේ තුන්වෙනි කොටස තමයි ඇත්තටම ලෝකේ ප්‍රචලිත වෙලා තියෙන ජේම්ස් සංස්කෘතියත් එක්ක ඒ ආසන කියන කොටස ප්‍රචලිත කරගෙන ඒ ටිකත් එක්ක යන ගමනක් තමයි තියෙන්නේ. ඒතකොට මේ දර්ශනයක් හැටියට මේක ඊට එහා ගිය කය හරහා මනස දිනීමේ වැඩපිළිවෙල. එතකොට ඒ පාතාංජලි ඍෂි ඒ හරිගස්සලා තියෙන ඒ පාද හතර ඒ හතර අපිට අධ්‍යයනය කිරීදී ඒක තේරෙනවා මේක ආසන වලින් නිමාවට පත්වන එකක් නෙමෙයි. ආසන කියන්නේ ඊ타ත්ම සුළු එකක්. ඒ කියන්නේ යම නියම ආසන කියන ඒ කොටස් තුන ගත්තට පස්සේ යෝග සඳහා යෝගියෙක්ව සූදානම් කිරිල්ලක් විතරයි එතන තියෙන්නේ. යෝගියෙක් වෙන්නේ නැහැ. ඒ ටික ප්‍රගුණ කරපු කෙනෙක්. ඊට පස්සේ යෝගියෙක් වෙන්න තියෙන්නේ එතනින් එහාට තියෙන පියවරවල් ටික ඒ ප්‍රත්‍යාහාර ධාරණ ධාන සමාධි කියන ඒවා තමයි ඒ ඇතුළට අභ්‍යන්තරයට මනසට ප්‍රවේශ වීම තමයි යෝගියෙක් වෙන්න තියෙන සුදුසුකම. එතකොට මේ විදිහට ආපු දර්ශනයක් තමයි මේ යෝග දර්ශනය. එතකොට ඒකේ ඒ පාද හතරක් තියෙනවා.
සමාධිපාදයේ සූත්‍ර 55ක් සූත්‍රගත කරලා තියෙනවා. අර අපි කියපු සඳහා භාෂාවේ ඒකෙදී ඒ සමාධි විවිධ සමාධි තත්වයන් එහිදී ඇතිවන ඒවා ප්‍රගුණ කිරීමේදී ඇතිවෙන අතුරු ආන්තරාග පිළිබඳව පංච වෘත්තීන් මේ හිතේ හටගන්නා වෘත්තීන් පිළිබඳව ඊට පස්සේ ත්‍රිවිධ වෛරාගයන් පිළිබඳව මේ සමාධිපාදයේදී අපිට හොඳට විග්‍රහ කරලා දැනගන්න පුළුවන්. මේක ඇත්තටම ගුරු ඇසුරේ ඉගෙන ගන්න තමයි අනුදැන වදාරලා තියෙන්නේ. තනියෙන් ශිෂ්‍යයෙකුට හදාරන්න අපහසු මට්ටමක් තියෙනවා. ලංකාව තුල වුණත් ඒකට සුදුසු ගුරුවරු හොයා ගැනීමේ අපහසුකකුත් ඇත්තටම තියෙනවා. ඒ කියන්නේ දැන් මේ යෝග සූත්‍ර උගන්වන්න එක පැත්තකින් සංස්කෘත භාෂාව පිළිබඳව නිපුණයෙක් වෙන්න ඕනේ. එක පැත්තකින් සිංහල භාෂාව දැනගන්න ඕනේ. අනිත් පැත්තෙන් යෝග දර්ශනය ඒ සතත අභ්‍යාස කරන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක්ගෙන් තමයි මේක ඇත්තටම ගැඹුරට යන්න පුළුවන් අවකාශය තියෙන්නේ. එහෙම අවකාශය ඉතාමත්ම අල්පයි. එහෙම බිහි වෙලා ඉන්න ගුරුවරු ඇති බොහෝ විට එක එක අංශවල නිපුණව අපිට මුණ ගැහිලා තියෙනවා අපේ අධ්‍යයන කාලය තුල. ඒගොල්ලෝ ඇත්තටම සමහර අය මේ ආධ්‍යාත්මික ගමන යන අය මේ දේශපාලන යාය ඡන්දයට ගිහිලා මේ දිනා ගන්න දේවල් එහෙම ඒගොල්ලන්ට පෞද්ගලිකව නැහැ. ඒගොල්ලන්ට තියෙන ගොඩාක් වෙලාට අතහරින්න දේවල්. ඒක නිසා ඒවා සමාජගත වෙන්නේ ඒවා මේ මාධ්‍යයට එන්නේ මාධ්‍යයෙන් හොයාගෙන යන්න තරම් ඒ මාධ්‍යවල ඉන්න අය ගැන ඉන්න අය තුල ඒවා පිළිබඳ අවබෝධයක් නැහැ. ඒකමත් එක්ක මේ ගැඹුරු දර්ශනය එළියට එන්නේ නැති ගතියක් තියෙනවා. ලංකාව තුල එහෙම අභාග්‍ය සම්පන්න තත්ත්වයක් තියෙනවා. එතනින් එළියට ගෙනීමට අපි දරන උත්සාහයක් තමයි මේක ඇත්තටම ඒකට අවස්ථාව. ඊට පස්සේ සාධන පාදය කියලා සූත්‍ර 55කට සූත්‍රගත කරලා තියෙනවා. ඒකෙදි මේ අපේ හටගන්න අපිව විනාශ කරන ක්ලේශයන් පිළිබඳව ඒවා දුරු කරගන්න ආකාරය ඊට පස්සේ අර අපි කියපු අෂ්ටාංග මාර්ගයේ තියෙන යම ඒ කියන්නේ අපෙන් සමාජයට විය යුතු යුතුයකම් නියම අපිට කරගත යුතු දේවල් ඊට පස්සේ ප්‍රත්‍යාහාර මේ පංච නීවරණයන්ගෙන් නැත්නම් මේ පසෙන්දුරාංගෙන් අපි කොහොමද තෝරලා බේරලා අපිට හිත කර දේවල් අරගෙන අහිත කර දේවල් අපත්‍ය දේවල් බැහැර කරන්නේ කොහොමද කියන ඒ ප්‍රත්‍යාහාර ඊට පස්සේ ඒවා ප්‍රගුණ කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිඵල කියන එන්නේ වගේ ඉතාමත්ම වටිනා කාරණා රාශියක් පිළිබඳව ඒ සාධන පාදයේ සූත්‍ර 55කින් අපිට කියලා දෙනවා. එතකොට ඉතින් ආසන විතරක් ප්‍රගුණ කරලා අපිට මේවා ඇත්තටම ස්පර්ශ වෙන්නේ නැහැ. එතකොට අපි එතනින් එහාට යන්න මනස කය හරහා මනස දිනන වැඩපිළිවෙලට යන්න නම් මේවා ස්පර්ශ කළ යුතුමයි අමාරුවෙන් හරි කොහොම හරි ඒවට මූලාශ්‍ර ඒවට තියෙන සම්පත් හොයාගෙන කැටි කරලා එකතු කරලා එහෙම දෙයක් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට තියෙන ඊ타මාත්ම උතුම් ඊටත් එහා මනස පැත්තට යන තවත් කොටසක් සූත්‍ර 55කින් විභූතිපාදය. ඒ විභූතිපාදයේ ධාරණා ධාන සංයම සිද්ධි කියන එන්නේ ඒ වගේ කාරණා. මේවා ඔක්කොම මේ ආසන වලින් එහාට ගිය දේවල්. එතකොට මේවා ඇත්තටම සමාජගත වෙලා තියෙනවද කියන එක ඔබලාට අධ්‍යයනය කරනකොට ලැබෙයි. එහෙම ඒවා හරිම අල්පයි. ඊට පස්සේ එතනිනුත් එහාට ගිහිලා මනසේ ඉහළටම ගිහිල්ලා මේ යථාභූත ඥානය ඇති කර ගැනීමට කෛවල්‍ය නිර්වාණය ලබා ගැනීමට ඒ කෛවල්‍ය පාදේ සූත්‍ර ගත කරලා තියෙන සූත්‍ර 34ක්. ඒකේ තියෙනවා මේ ලෞකිකත්වයෙන් අත්මිදිලා හුදකලා භාවයට පත්වීම නිහඬ භාවය පිළිබඳව කතා කරලා තියෙනවා. ඊට පස්සේ ප්‍රකෘති පුරුෂ ඒ තත්වයන්ගේ වෙනස ගැන කතා කරලා තියෙනවා. සත්ව රජස් තමස් කියන මෙන්න මේ මට්ටම් වලින් අත්මිදෙන ඒ කෛවල්‍ය මට්ටමට පත් වුණාට පස්සේ ඒ වගේ අත්මිදෙන ඒ ස්වභාවය ගැන විස්තර කරලා තියෙනවා. ඊළඟට මනස හා මනසේ ස්වභාවයන් පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ ඉතාමත්ම ගැඹුරු ධර්මමේඝ සමාධිය පිළිබඳව මේ කෛවල්‍ය පාදයේදී විස්තර කරලා තියෙනවා. මේ විදිහට අපි යෝග දර්ශනයට ප්‍රවේශ වෙනකොට මේ වගේ ඇත්තටම ඒක කය හරහා මනස දිනීමේ වැඩපිළිවෙලක් කියන එක අපිට ඉස්සරහට ආසන සම්බන්ධයෙන් කතා කරනකොට මනාව මේවට උදාහරණ සහිතව ඒ ආසන ඒ හරිගස්සලා තියෙන ඒ ක්‍රම අධ්‍යයනය කිරීමේදී අපිට දක්වන්න පුළුවන්. මම හිතන්නේ ප්‍රවේශයක් හැටියට මේක ප්‍රමාණවත් කියලා මම අදහස් කරනවා. ඉතාමත්ම මනරම් පැහැදිලි කිරීමක් අපිට ලැබුණා. ප්‍රවේශයක් විදියට යෝග දර්ශනයේ මූලාරම්භය. මම හිතන්නේ මේ කාරණා ගොඩක් තැන්වල කතා කරන්නේ නැහැ. ඒකට හේතුව ඒ පිළිබඳ දැනුමක් නොමැතිකම. නිසා ඉතාමත්ම හොඳ කාරණා කීපයක් අපි සාකච්ඡාවට යෙදුණා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ ගැන තවත් ගැඹුරින් සාකච්ඡා කළා. හරිම යෝග දර්ශනීය හරිම දැනුම
මේ යෝග දර්ශනය පිළිබඳ උනන්දුවක් දක්වන අයට ලබා දෙන්න. සහ අපේ මූලික පරමාර්ථය තමයි මේ ලංකාදීපය ගත්තොත් සහ ශ්‍රී ලංකාව ගත්තොත් සිලෝන් තම්බපන්නි මේ ලංකා දවනය ගත්තොත් මේ යෝගින්ගේ පුරවරයක්. කලින් ආක්‍රමණ වලට පෙර ගොඩාක්ම යෝගින් හිටපුගේ යෝගින්ගේ තෝතැන්නක්. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ දරනවා තමාගේ මේ ලෞකික ජීවිතයත් එක්ක යන්තම් හෝ මේ ආධ්‍යාත්මිකත්වය තමාගේ ජීවිතයට ආදේශ කරගන්න. මෙතනදී මා ආධ්‍යාත්මිකය කියලා අදහස් කරේ නිවැරදිව මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න. ගහකොළට ආදරය කරන්න, කෘතගුණ සලකන්න, යහපත් දිවි පැවැත්ම මෙන්න මේ වගේ දේවල් අපි ආදේශ කරගන්න අවශ්‍යයි අපේ ජීවිතයට. ඒ සඳහා මේ යෝග දර්ශනය මහත් පිටුවහලක් වෙනවා නිවැරදිව ජීවිතය දකින්න. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපේ යෝගීතුමාට සිරිසන්ත මහතාට අද අපේ සාකච්ඡාවට එක්වීම ගැන සහ අපි ඉදිරියටත් තවත් විවිධ මාතෘකා යටතේ යෝග දර්ශනයේ ගැඹුර බොත ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.